අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං මාම වන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසා වාචා වේරමණී සික්ඛා සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්දින් ආජීවයත්තමක සීලං ධම්මං සාදුඛං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආම බන්තේ සාධු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං
ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බ රසං ධම්ම රසං ජිනාති සබ්බ රතින් ධම්ම රතින් ජිනාති සංහත්තයෝ සබ්බ දුක්ඛං ජිනාති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහවත් පිරිස සදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකට වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාමත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයෙන් සැනසීමේ පරම පවිත්‍ර චේතනාව මුදුන්පත් කරගෙනයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්වතුනි තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමත් දානය කිරීමත් කියන මේ දෙකම මහා ශ්‍රේෂ්ඨ පින්කම්. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි යොදාගත්තේ ඒ කාරණාවම පැහැදිලි කරන බුද්ධ භාෂිතයක්. එනිසා අපි ධර්ම මාතෘකාවම සාකච්ඡා කරමු. ඒ සාකච්ඡා කරමින් සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මේ පින්වත් පිරිස තථාගත බුදු පියාණන් වහන්සේගේ ආඥාවෙන් පැහැදිලි කොට වදාළ ධර්ම ශ්‍රාවකයා ධර්ම ශ්‍රවණය කළ යුතු මහත් වූ බලාපොරොත්තුව මෙනෙහි කරගෙනම මේ සද්ධර්ම ශ්‍රවණය කරමු. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන චේතනාවම පෙරදරි කරගෙන අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පිළිතුරු ධර්ම මාතෘකාව මම හිතනවා මේ සියලු දෙනාටම හොඳ පාඩම් තියෙන ගාථා ධර්මයක්. සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බ රසං ධම්ම රසං ජිනාති සබ්බ රතින් ධම්ම රතින් ජිනාති
තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. මේ තමයි ධර්ම මාතෘකාව. මේ ලෝකේ තියෙන සියලුම දානයන් ඉස්මතු කොට යටපත් කොට නැගී සිටිනා වූ එකම දාණය ධර්ම දානයයි. මේ ලෝකේ තියෙන සියලුම රසයන්ට වඩා ප්‍රණීත වූ රසය ධර්ම රසයයි. මේ ලෝකේ තියෙන සියලුම රසීන්ට සියලු කැමැත්තට වඩා ප්‍රණීත වූ රතිය ධර්ම රසයයි. තණ්හාව නැති කරපු දවසට ලැබෙන උතුම් නිවන් සුවය මේ ලෝකේ තියෙන උතුම්ම සුවයයි කියන කාරණාව තමයි ඒ ගාථාවෙන් පැහැදිලි කරන්නේ. මෙවන් ගාථාවක් දේශනා කරන්න හේතුව එතන තියෙන්නේ දෙවියන් විසින් අහන ප්‍රශ්න කීපයකට දීපු උත්තර. පෞතිසා කියන දිව්‍ය ලෝකයේ දිව්‍ය කණ්ඩායමකට තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මේ ලෝකේ උතුම්ම දානය මොකද්ද? මේ ලෝකේ උතුම්ම රසය මොකද්ද? මේ ලෝකේ උතුම්ම රතිය මොකද්ද? මේ ලෝකේ උතුම්ම සුවය මොකද්ද? සෑම දෙවුලක් ගාන ගිහිල්ලා මේගොල්ලෝ මේ ප්‍රශ්නෙට උත්තර හෙව්වා. කිසිම තැනකින් මේගොල්ලන්ට නිවැරදි උත්තරයක් හම්බ වුණේ නැහැ. සක්වලවල් 10000ක් දිව්‍ය ලෝකවල අවුරුදු 12ක් තිස්සේ මේ දෙවිවරු ඇවිද්දා. ප්‍රශ්නෙට උත්තරයක් ගන්න හම්බුනේ නැහැ. සතරවරන් දෙවිවරු ළඟට ඇවිල්ලා අන්තිමට ඇහුවා. උන්වහන්සේලා ප්‍රකාශ කරනවා මේ දරාරු ප්‍රශ්නෙට උත්තර දෙන්න අපිට බෑ. අපි ගිහිල්ලා සක්දෙවිඳු දෙන්න හමු. සක්දෙවිඳු කියලා කියන්නේ එකවර මිනිස්සු 1000කගේ හිතේ තියෙන ප්‍රශ්න වලට උත්තර සපයන්න පුළුවන් කෙනෙක්. ඔබට හිතන්නකො කොහොම කෙනෙක්ද කියලා. මිනිස්සු 1000කගේ හිතේ තියෙන ප්‍රශ්න වලට එකපාර උත්තර සපයනවා සක්දෙවිඳු. එහෙනම් උන්වහන්සේගෙන් අහමු. සතරවරන් දෙවි රජවරු මේ දිව්‍ය පිරිසත් එකතු කරගෙන උන්වහන්සේ ළඟට යනවා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මෙන්න මේ වගේ ප්‍රශ්නයකට උත්තර හොයන්නයි වහන්සේ ළඟට ආවේ. මොකක්ද මේ ප්‍රශ්නේ රජවරුනි? මේ රජවරු ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ ලෝකේ තියෙන ඉහළම දානය මොකද්ද? මේ ලෝකේ තියෙන ඉහළම රසය මොකද්ද? මේ ලෝකේ තියෙන ඉහළම රතිය මොකද්ද? මේ ලෝකේ තියෙන ඉහළම සුවය මොකද්ද? සක්දෙවිඳු මදක් කල්පනා කරලා කියනවා රජවරුනි ඔය ප්‍රශ්නට උත්තර දෙන්න නම් මම සුදුසු නැදි. මේ ප්‍රශ්නට උත්තරයක් හොයන්න නම් හොඳම කෙනා තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ දවස්වල සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නේ. අපි උන්වහන්සේ මුණ ගැහෙන්න යමු. මධ්‍යම රාත්‍රියේ විශාල දිව්‍ය කණ්ඩායමකට අඬගහගෙන සක්දෙවිඳු ජේතවනාරාමයට එනවා. මුළු ජේතවනාරාම භූමියම දිව්‍යමය ආලෝකයෙන් බබළුවාගෙන ඉන්නේ. ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට වැඳලා ස්වාමීනි මේ දිව්‍ය කණ්ඩායමට ඇතිවෙච්ච ප්‍රශ්නයක් විසඳගන්න මං ගාවට ආවා. ස්වාමීනි ප්‍රශ්නෙට උත්තර මම ගාවට නැති නිසා මේ ලෝකේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තථාගතයන් වහන්සේ විතරයි. ඒ නිසායි ස්වාමීනි ඔබ වහන්සේ ළඟට මේ පිරිස එකතු කරගෙන ආවේ. සක්දේවේන්ද්‍රයාණෙනි ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒගොල්ලෝ පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා සම්බ දානං ධම්ම දානං ජිනාති. ස්වාමීනි ලෝක ධාතුවේ කියන ඉහළම දානය කුමක්ද කියලා බුදු පියාණන් වහන්සේගෙන් අහුවා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ දාන පැහැදිලි කරලා දෙනවා. ඒත් ලෝකේ දාන හුඟක් තියෙනවා. සබ්බ දානං කියලා කියහම අපි දස දාන වස්තුවක් පිළිබඳව කතා කරනවා දන් දෙනකොට. එවනම් ප්‍රධාන වශයෙන් දාන වස්තු 10ක් තියෙනවා. සබ්බ දානං. ඒ ඇතුළු මේ ලෞකික දාන සියල්ලම මේ සබ්බ දාන කියන තැනට අයිති වෙනවා. මේ සියලුම ලෞකික දාන වලින් ලැබෙන ආනිසංසය කොච්චරයිද? ඒක තැනක පැහැදිලි කරනවා
මේ මුළු සත්වලේම ඒ කියන්නේ මුළු මහා පෘථිවියේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වාඩි වෙලා ඉන්න මේ මහ පොළව සම්පූර්ණම ඒ විදිහට වාඩි වෙලා ඉන්නේ මේ බුදු පියාණන් වහන්සේගේ ධන මඩල ඊළඟ බුදු පියාණන් වහන්සේගේ ධන මඩල ගෑවෙනවා මේ විදිහට මේ බුදු පියාණන් වහන්සේලා පසේ බුදු පියාණන් වහන්සේලා වඩා හිඳවලා හිරිස ඉහළට යනකොට දෙව්ලොව දක්වා ඉහළටත් වැඩ ඉන්නවා මේ විශාල පිරිසක් බුදු පියාණන් වහන්සේලාට හරියට කෙසෙල් ගොඩ වගේ ඊටාම පිරිසිදු ඊටාම සියුම් සිනිදු සලු පූජාවක් කරනවා බුදු කෙනෙකුට දෙන දාණය මොන තරම් ආනිසංසදායකද කියන එක අපිට හිතලා තීරණය කරන්න බෑ පෞද්ගලික දාන පිළිබඳව අපේ අය අහලා තියෙනවා දක්ෂිනා විභංග සූත්‍රයේ පෞද්ගලික දාන 14ක් දේශනා කරනවා. ඒක 10 වෙනි එක තමයි ශාසනයට අන්තර්ගත වෙන අන්තිම දාණය වෙන්නේ. 14න් 4ක් බුද්ධ ශාසනයෙන් පිට තියෙන්නේ. 10 ඉඳලා එක දක්වා ටික තියෙන බුද්ධ ශාසනය ඇතුලේ. එමනම් 10 වෙනි දාණය තමයි අවබෝධයෙන් පෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයෙකුට අපි දෙන දාන වේල කොයිතරම් ආනිසංස ලැබෙනවද අනාගත ජීවිත කෝටි ලක්ෂයක උපත හම්බ වෙනවා පන්සිල් ආරක්ෂා කරන පෙරුවන් සරණ ගියපු ඒ කියන්නේ බෞද්ධයෙකුට දාන වේලක් දෙනවා නම් කෑම වේලක් දෙනවා නම් අනාගත ජීවිත කෝටි ලක්ෂයක උපත දෙනවා නම් සෝවාන් ආර්ය ශ්‍රාවකයෙකුට දෙන ආහාර වේල මොන තරම් ආනිසංස වෙයිද ඒකේ සීමාවක් නැහැ. එහෙමනම් පසේ බුදු පියාණන් වහන්සේට ලෞතර බුදු පියාණන් වහන්සේට දෙන දානය ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. එහෙමනම් ධන මඩල ගැටෙන්න පසේ බුදු පියාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා බුදු පියාණන් වහන්සේ ප්‍රධානව නමුත් මේ මහ පොළොවේ වඩා හිඳවලා දානයක් පූජා කළොත් පූජා කරන්නේ ඉතාම සිනිදු, ඉතාම සුවපහසු, කෙසෙල් ගොඩ තරම් සෞම්‍ය වෙච්ච අලු පූජාවක් කරන්නේ. ඒයින් ලබන ආනිසංසය එහෙමනම් කෙතෙක් වේද? දේශනා කරනවා. ඒ ආනිසංසයට වඩා එක 4 පද ගාථාවක් යම් ප්‍රමාණයක් දේශනා කරවන්න පුළුවන් නම් කෙනෙකුට දේශනා කරන්න පුළුවන් නම් කෙනෙකුට ඒන් ලැබෙන ආනිසංසය අරට වඩා කෝටි ගාණක් විශාලයි කියලා. අන්න ඒ නිසා ධර්ම දානයේ ඒ තරම්ම මහත්ඵලයි. දහත් වට්ටියක් පිළිගන්වලා ස්වාමීනි ධර්ම දේශනාවක් පවත්ව ගන්නයි කියලා ආරාධනාවක් කළොත් ලැබෙන ආනිසංස ප්‍රමාණයම මහා කල්ප 8යි කියලා සඳහන් කරන්නේ. මහා කල්පයක් තබා එක මහා කල්පයක් ඇතුළේ තියෙන අන්තර් කල්පයක ආයුෂවත් දැනගන්න අපට පුළුවන් කමක් නැහැ. තථාගත භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එක මහා කල්පයක් ඇතුළේ අන්තර් කල්ප කියලා පුංචි කල්ප 256ක් තියෙනවා කියලා. මේ එක අන්තර් කල්පයකට කොච්චර මනුෂ්‍ය වර්ෂ ගණනක ආයුෂ තියෙනවද? එතනදී අන්තර් කල්පයකට තියෙන මනුෂ්‍ය වර්ෂය අද අපි ගණන් කරන ඉලක්කම් වලින් නම් කියන්න බෑ. ඒ තරම් දිගයි. අතීතයේ අය ගණන් කරපු ගණනින් තමයි යම් ප්‍රමාණයකට සඳහන් කරලා තියෙන්නේ. අතීතයේ අය ගණන් කරපු ලොකුම ගණනට මොකක්ද කියන්නේ? ඒකට කියන්නේ අසංඛ්‍ය කියලා. අසංඛ්‍ය ලියන්න ඉලක්කම් කීයක් පාවිච්චි කරනවද? අසංඛ්‍ය ලියන්න පාවිච්චි කරන ඉලක්කම් ගණන 1.140යි. අපි ගණන් කරන ලොකුම ගාන ලියන්න පාවිච්චි කරන ඉලක්කම් ගාන කීයද? 1.12යි. අපි ඒකට කියනවා කෝටි ලක්ෂය එහෙම නැත්නම් ට්‍රිලියන 1. එතකොට අපිට වඩා අරගොල්ල මොන තරම් දිනුනද? මෙන්න මේ 1.140න් ලියන ගානටයි අසංඛ්‍ය කියලා කියන්නේ.
එක අන්තර් කල්පයක් ඇතුළේ තියෙනවා දවස් 365 මනුස්ස වර්ෂය 1.140 ඒවා 86,40,000ක් කියලා අභිධර්ම පිටකයේ ලියවෙන අට කතාවේ පැහැදිලි කරනවා. දහස් වත්‍යක් පිළිගන්නාම ස්වාමීනි ධර්ම දේශනාවක් කරන්න කියලා. එවන් අන්තර් මහා කල්ප 8කට ආනිසංස ලැබෙනවා. එක මහා කල්පයක් ඇතුළේ අසංඛ්‍ය 86,40,256ක් තියෙන එකක් ඇතුළේ. ඉතින් මේ කරුණම අපිට හිතාගන්න බැරි තැනක තමයි තියෙන්නේ. ධර්ම දානය කියන එක අපිට කවදාවත් හිතන්න පුළුවන් කමක් නැහැ. අද අපි බණ අහන්නේ ධර්ම දානයක ප්‍රතිඵලයක් හැටියට නෙවෙයිද? ඒ හිතලා බලන්න. නිග්‍රෝධ කියන සාමණේරයන් වහන්සේ ධර්මාශෝක රජුරයන්ට කරපු පද 4ක ගාථාවකින් කරපු ඉතාම කෙටි ප්‍රතිඵලයක් තමයි අද අපට තථාගත ධර්මයේ සමීප කරවන්න පුළුවන් වෙන්නේ. එතකොට ධර්ම දානයේ කොහෙද තියෙන්නේ? පද 4ක ඉතාම කෙටි ගාථාවක්. කෙටියෙන් විස්තර කෙරුවේ. නමුත් ඒ විස්තරය නිසා ධර්මාශෝක රජතුමා මොනතරම් ධර්ම දරයක් බවට පත් වෙනවද? ශාසනය සුරක්ෂිත කරන්න තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වන්න එකම තීරණය කරන්නේ මේ සාමණේර ස්වාමීන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළාට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපට තථාගත ධර්මය ලැබුණේ. ඉතින් අපට තථාගත ධර්මය ලැබෙනකොට මේ ලංකා භූමියට ලැබෙන විශේෂත්වයන් බොහොමයි. බුදු පියාණන් වහන්සේගේ ආඥාවෙත් ලංකාව පිළිබඳව විශේෂයෙන් දේශනා කරලා තියෙනවා. පරිනිර්වාණ මංචකෙත් බුදු පියාණන් වහන්සේ ලංකාව පිළිබඳව විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. බුද්ධ ආඥාවත් එක්ක ධර්මාශෝක රජුගේ ලංකාවට වැඩියෙන් සලකලා තියෙනවා. වෙන කොහාටවත් එහෙම සැලකුවේ නැත්තේ මේ භූමියේ ඒ තරම් වටින නිසා. මොකද ධර්මාශෝක රජු අපට කරපු විශේෂ සැලකිල්ල. අපේ රටට බුදුදහමේ පණිවිඩය එව්වේ කවුරු වශයෙන්ද? ධර්මාශෝක රජුගෙන් පස්සේ දඹදිව උරුමකාරයාගේ තමයි අපේ ධර්මයේ වල තියෙන්නේ. දඹදිව කියන්නේ ඉන්දියාව නෙවෙයිනේ. ඒක අපි හැමෝම දැන් දන්නවා. සාමාන්‍ය කෙනෙක් පුරුදු වෙන්නේ දඹදිව කියපු ගමන් ඉන්දියාවට ගිහිල්ලා දුක් කරන්නේ. හැබැයි දඹදිව කියන්නේ ඉන්දියාවට නෙවෙයි. ඉන්දියාව දඹදිවට අයිති වෙන එක කොටසක්. ලෝකයේ මහද්වීප ගණනකට බෙදෙනවා. ඒ මහද්වීප ගණනාවෙන් විශාලතම මහද්වීපයයි ජම්බුද්වීපය කියලා කියන්නේ. මේ ජම්බුද්වීපයේ මධ්‍ය ලක්ෂ්‍ය බවට පත් වෙන හිමාල පර්වතයයි. අද හැටියට කල්පනා කරලා බලුවොත් ජම්බුද්වීපයේ කොහෙන්ද පටන් ගන්නෙ? අද හැටියට බලුවොත් ජම්බුද්වීපයේ පටන් ගන්නෙ සෝවියට් රුසියාවෙන්. පෘතුගාලය හරහා හිමාලයේ මධ්‍ය ලක්ෂ්‍ය කරගෙන පැතිරෙන විශාල භූමි භාගයකයි දඹදිව කියන්නේ. ධර්මාශෝක අධිරාජයා රජවරු 1000ක් පිරිවරන රජෙක්. මහින්ද කුමාරයා මේ ජම්බුද්වීපයේ යුව රජුගේ තාත්තගෙන් පස්සේ රජවරු 1000ක් පිරිවරා ගන්න දීප චක්‍රවර්ති රජෙකුටයි මහා මහින්ද කියලා කියන්නේ. නමුත් මහා පුණ්‍යවන්තෙක් නිසා මේ දීපයේ තියෙන වැදගත්කමත් එක්ක උන්වහන්සේ පැවිදි භූමියට ඇතුල් වෙන්නේ වෙන කොහොමත් ධර්ම ප්‍රචාරයට යන්න නෙවෙයි මේ රටට ධර්මය අරගෙන යන්නේ. එhmenan අපට ධර්මය අරගෙන ආවේ එසේ මෙසේ රජෙක් නෙමෙයි දීප චක්‍රවර්ති මහරජෙක් තමයි අපට ධර්මය අරන් ආවේ. නමුත් ඒ සියල්ල කෝක ප්‍රතිඵලද නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ පද 4කින් කරපු කෙටි ධර්ම දානයක ප්‍රතිඵලයක්. ඉතින් මේ ප්‍රතිඵලයේ තවත් එක ප්‍රයෝජනයක් ඇටියෙත ධර්මාශෝක රජු රහත් වෙලා නිවන් දකිනවා. ධර්මාශෝක රජු රහත් වෙන්න උපදින්නේ කොහොමද? ලංකාවේ.
ධර්මාශෝක රජුගේ නිවන් දැක්කේ නැහැ. ධර්මාශෝක රජුගේ මරණයටපත් වෙලා ගිහිල්ලා තිරිසන් ආත්මිකත් උපදින බව සඳහන් කරනවා. මරණ වෙලාවේ හිතේ කේන්තියක් තිබෙන නිසා හිතා කෙටි කාලයේ යෙහින්නේ කුසල් බොහොම වැඩි නිදහස් වෙනවා. නමුත් නිවන් අවබෝධ කරගන්න උපදින ලංකාවේ සද්ධාතිස්ස මහරජුගේ රජකම් කරන කාලේ තමයි ලංකාවේ උපදින්නේ. උපදිලා මේ දරුවා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ නම කුණ්ඩලතිස්ස. කුණ්ඩලතිස්ස නමින් රහත් වෙන්නේ ධර්මාශෝක රජුගේ. එතුමා විසින් තථාගත ධර්මය සත්‍යයනා කරවලා පිරිසිදු කරවලා සුරක්ෂිත කරවලා දඹදිවෙන් බහැරට නැත්නම් ඉන්දියාවෙන් බහැරට පිටත් කරපු ප්‍රතිඵලයක් හැටියට අපට ලැබිච්ච ධර්මය එතුමා විසින් මෙහාට පිටත් කරලා ඒ අපතථාගත ධර්මය අහලා එතුමා ලංකාවේදී තමයි රහත් වෙලා පිරිනිවන් පාන්නේ. මේ කරුණත් එක්ක හිතලා බලනකොට මේ ධර්ම දානය කියන එක තියෙන්නේ කොතනද? ඒකේ සීමාව කොහෙද කියන එක අපිට හිතාගන්න බැරි තරම් තැනක තියෙනවා. සබ්බ දානං ධම්ම දානං කිනාති. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ අති උතුම් ශ්‍රේෂ්ඨ ධර්මය යම් කෙනෙක් ලෝක සත්‍යයට දානය කරනවා නම් ඒ දානය කළ යුත්තේ කෙසේද? මේ ධර්ම දේශනාව සිදු කිරීම තුළින් මට බොහෝ ලාභ ලැබේවා, මට බොහෝ කීර්ති ප්‍රශංසා ලැබේවා, මට බොහෝ දායක පිරිස් ඇති වේවා, මාතෘමි පැහැදෙනුම් වැඩි වේවා, විශාල පිරිස් මා පසුපස එකතු වේවා කියන බාල චේතනාවෙන් කරව සංසාර සත්‍යයේ සංසාර විමුක්තිය උදෙසා තථාගතයන් වහන්සේගේ දහම් පදය නිර්මලව දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් ලෝක සත්‍ය සුවපත් වේවා කියන චේතනාවකින් ධර්ම දේශනාවක් කරනවා නම් අන්න ඒ තමයි පාරිශුද්ධ වූ ධර්ම දේශනාව බවට පත් වෙන්නේ. එතකොට දේශකයාට ලැබෙන කුසල් කන්දරාවේ සීමාවක් නෑ. මේ ධර්ම දානය ආකාර 6කින් සිද්ධ කරන්න පුළුවන්. ආකාර 5ක්ම කරන්න පුළුවන් ධර්ම දරයකට විතරයි. එක ක්‍රමයයි ශ්‍රාවකයාට කරන්න පුළුවන්. ශ්‍රාවකයෙකුට කරන්න තියෙන එකම ක්‍රමය තමයි මේ තුන්වෙනි යොදලා තියෙන්නේ. දේශනාවකට ආරාධනා කරලා ඒකට කරුණු කාරණා සකස් කරලා පිරිසත් එකතු කරලා ඒකට සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙන එක ඔබට කරන්න පුළුවන් ධර්ම දානයේ එකම පියවරයි. එහෙමනම් කොයිතරම් ප්‍රමාණයකට ධර්ම ශ්‍රවණය කරන්න සලසනවාද කියන ප්‍රමාණය අනුව ඒකට සලසන පහසුකම අනුව ධර්ම දානය තවත් මහත් ඵලයි. ඒ නිසා මේ පින්වත් පුරුෂ තීරණය කළා අපේ පින්කම අපි මේ විදිහට සිදු කරනවා. මෙහෙම සිදු කරාම ධර්ම ශ්‍රවණය කරන පිරිස අපි දන්නා කොච්චරයිද කියලා. ලංකා වාසී පිරිස කොච්චරද? ලෝක වාසී පිරිස කොච්චරද? අපට ගණනින් සීමාවක් කරලා දක්වන්න බැරි විශාල පිරිසකට තථාගත ධර්මයේ දානය කිරීමේ මේ අති උතුම් ධර්ම දානමය පුණ්‍ය භාග්‍ය මේ පුණ්‍යවත් පිරිස ලැබෙන නිසා ඔබට අප්‍රමාණ සතුටක් සහ අප්‍රමාණ කුසල සම්පූර්ණ වෙනවා. ශබ්ද රසං ධම්ම රසං ජිනාති. ශබ්ද රසං කියහම ලෝකේ රස වර්ග කොච්චරක් තියෙනවද කියලා අපට හිතන්න වෙනවා. එතකොට ලෝකේ තියෙන රස වර්ග ධර්මයේ සඳහන් කරනවා ලවණ, මල, පිත්ත, කටුක, කෂාය, මధుර. මේ තමයි ලෝකේ තියෙන රස 6. ලෝකේ තියෙන හැම රසයක්ම මේ 6 ඇතුලේ තමයි තියෙන්නේ. හැම රසයකම මේ 6න් එකක් හෝ තියෙනවා. මේ තමයි ශබ්ද රස. ලෝකේ තියෙන සියලුම රස මේ රසයන් අතරේ තියෙනවා. එහෙනම් ශබ්ද රස දෙවියන්ගේ දිව්‍ය අමෘතයක් මෙතනට එකතු වෙනවා. එදිනෙදා අපි භුක්ති විඳින සියලුම රසයන් මෙතනට එකතු වෙනවා. නමුත් ඒ සියලුම රසයන් යටපත් කරලා ඉස්මතු වෙලා නැගී සිටින රසයක් ලෝක ධාතුවේ තියෙනවා.
ඒ රසය තමයි තථාගතයන් වහන්සේගේ ධර්ම රසය. කන පිනවන්න පුළුවන් මේ ලෝකේ රසයක් තියෙනවා නම් ඒ තථාගතයන් වහන්සේගේ ධර්ම රසය. මිනිස්සුන්ගේ කන විතරද ධර්ම රසයෙන් පුර වෙලා තියෙන්නේ. මොකවත්ම තේරෙන්නේ නැති තිරිසන් ආත්මවල ඉන්න සත්තුන්ගේ රස කන පවා ධර්ම රසයෙන් පිනවලා තියෙනවා. ඒ කරුණ ධර්මයේ මනාව පැහැදිලි කරලා තියෙනවා. අපේ රටේ එක විහාරයක රහත් වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් ගල්ලෙනක හැමදාම මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. උන්වහන්සේගේ හඬ ඉතාම මිහිරි. උන්වහන්සේ හරි සතුටින් හැමදාම සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරනවා. උන්වහන්සේ වැඩ ඉන්නේ ලෙනක සමීප ලෙනේ විශාල වවුල් ප්‍රමාණයක් තියෙනවා. මේ වවුල් හැමදාම අර ස්වාමීන් වහන්සේ සතිපට්ඨානය දේශනා කරනවා අහගෙන ඉන්නවා. උන්වහන්සේගේ හඬක් මිහිරි, ධර්ම රසයක් මිහිරි. මේ වවුල් ටිකෙන් ටික පුරුදු වුණා මේ හඬට කන් දෙන්න. එක දවසක් මේ වවුල් ටික ඔක්කොම එකපාර මැරෙනවා. සමහරවිට එදත් මේගොල්ලෝ දේශනාව අහගෙන හිටියා වෙන්න පුළුවන්. එහෙම නොහිටියත් මේගොල්ලෝ දන්නවා ස්වාමීන් වහන්සේ කොයි වෙලාවකද දේශනාව කරන්නේ කියලා. ඒ නිසා මේගොල්ලෝ පුරුදු වෙලා කියනවා ඒ වෙලාවට හැමදාම මේ හඬට සවන් දෙන්න. ඒ පුරුදු උනේ ඒගොල්ලන්ට ඒක රසයක් දැනුම් නිසානේ. අපි සතුටට හැමදාම කැම දෙනවා නම් වෙලාවකට එයා ඒ වෙලාවට හැමදාම උකන්ට වෙනවා. ඒ කියන්නේ ඒ රසයත් එක්ක එයා දන්නවා කැම ලැබෙන තැන. එවනම් මේ සත්‍යත් ඒක දන්නවා. මේ නැරිච්ච සත්‍ය සියලු දෙනාම මේ ධර්ම ප්‍රීතිය නිසාම ඒ විහාරයේ අහල පහල ගම්වල මනුෂ්‍ය ජීවිත ලැබලා තිබෙනවා. මේ ධර්මයට කරන්න පුළුවන් දේවල් නිසියසට ඇවිල්ලා මේගොල්ලෝ තරුණ වයසේදී පැවිදි වෙනවා. පැවිදි වෙන්නේ මේ විහාරෙමයි. ඒ 500ම සංසාර පුරුද්දට හොඳ මිත්‍රයෝ. පැවිදි වෙලා සාමණේර ස්වාමීන් වහන්සේලා මේ කුටිය ළඟට අර ගල්ලෙන ගාවට ගිහිල්ලා අපෝ මේ ලෙනේ තියෙන වවුල් දුර්ගන්ධය කියලා සඳහන් කළා. රහතන් වහන්සේට ඇහුණා. රහතන් වහන්සේ සාමණේර ස්වාමීන් වහන්සේලාට කතා කරලා කියනවා එවත්නි ඔය වෙන කාගේවත් නෙමෙයි පෙර ඔබේ දුර්ගන්ධයම තමයි. ඒ කාරණාව හරියට පැහැදිලි කරලා දුන්නාට පස්සේ උන්වහන්සේලා සසර ගැන කලකිරිලා වහ ධර්මයේ ප්‍රගුණ කරලා ඒ ජීවිතයෙන් උතුම් රහත් භාවය හොයාගෙන සංසාර දුකෙන් සදහටම එතර කරවන්න පුළුවන් වුණා ධර්ම රසයට. අපේ තථාගතයන් වහන්සේ ගග්ගරා කියන නදිය ගාව ධර්ම දේශනාවක් කරන වෙලාවේ මේ නදිය ඇවිල්ලා බණ අහගෙන ඉන්නවා. සත්‍යෙන්ට එහෙම බණ අහන්න හිතෙනවද? රාජ්‍යතුන් වහන්සේ දේශනා කරනකොට බොහෝ අයට බණ අහන්න හිතෙනවා සත්‍යෙන්ට. හේතුව අෂ්ටාංග සමන්වාගිත බ්‍රහ්මස්වරයෙන් කරන දේශනාව අහන්න හිතෙන්නේ නැති කෙනෙක් ලෝක ධාතුවේ නෑනේ. ඒ හඬට උපමා කොහෙන්ද දෙන්නේ? උපමා නැති නිසා අපි අද වර්තමානයේ සඳහන් කරන්නේ කුරවීත පක්ෂියාගේ හඬට වඩා මිහිරි තථාගතයන් වහන්සේගේ හඬ. කුරවීත පක්ෂියාගේ හඬ කොහොමද? සඳහන් කරනවා මේ කුරවීත කියන පොඩි කුරුල්ලෙක් හිමාලයාගේ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ කෑ ගහනකොට ගමක කෑ ගැහුවොත් ගම මත් වෙනවා කියලා සඳහන් කරනවා. මේ පිටපත් සිංහයක් කෙලවෙනවා. මුවා දුවන්නේ තාන බයි. එයා ඒ වෙලාවට කටුකඳුරක් තිබ්බත් මඩවලක් තිබ්බත් ගල් පරුවතයක් තිබුණත් ඒක උඩට පැනලා දුවන්නේ ජීවිතයට තියෙන ආදරේ නිසා. නමුත් දුවන අතරේ කුරවීක කුරුල්ලෙක් කෑ ගැහුවොත් මේ මුවාට දුවන්න අමතක වෙලා ඔසවාගත් පාදයේ ඉදිරියට තියන්න අමතක වෙලා නවතිනවා කියනවා. එයා පිටිපස්ස දුවගෙන සිංහයාටත් එහෙම තමයි.
එයාට ගොදුර අමතක වෙලා ඔසවගත් ආපතයි දුර කියාගන්න බැරි වෙනවා කියනවා. සාගරයේ පතුලින් යන මාළු මතු පිටට ඇවිල්ලා වෙරළ නැත්නම් රළ මත පීනනවා කියලා සඳහන් කරනවා මේ කුරුල්ලගේ හඬ අහන්න. ඒ තරම් මිහිරි අපේ ශාස්ත්‍රයේ තිරිසනෙකුගේ හඬ අහලා මාර්ගඵල ලබාපු එකම එක කාන්තාවක් ඉන්නවා. ඒ ධර්මාශෝක රජුගේ අසංගි මිත්‍රා කියන බිසව. මොකද ඇය බුදුන් දැකලා නැහැ. නමුත් අහලා තිබ්බ බුදු පියාණන් වහන්සේගේ හඬ මෙන්න මේ කුරුල්ලගේ හඬට වඩා මිහිරි. රජුන්ට කියලා කුරුල්ලෙක් ගෙන්න ගන්නවා. කුරුල්ල කෑ ගහන්නේ නැහැ. ඊට පස්සේ රජු කුරුල්ල විශේෂඥයෙක් ගෙන්නනවා. එයි මේ කුරුල්ල කෑ ගහන්නේ නැත්තේ. විශේෂ අවශ්‍යතාවය. කුරුල්ල විශේෂඥයෙක් කියන රජතුමනි මේගොල්ලෝ තනියම හිටියොත් කෑ ගහන්නේ නැහැ. මේගොල්ලෝ කෑ ගහන්නේ ඒගොල්ලන්ගේ ඥාතීන් දැක්කොත් විතරයි. ඉතින් ආයෙත් එහෙම කුරුල්ලෙක් හොයාගෙන යනවා කියන එක ඉතාලි කලාතුරකින් සිද්ධ වෙන වැඩක්. ඉතින් කෙනෙක් හොයාගෙන නැත්නම් විදිහට මේ කුරුල්ල කන්නේත් නෑ දෙන්නෙත් නෑ. එයා නරනවා. නමුත් අරගොල්ලෝ කියන රජතුමනි ඒ තරම් කලබල වෙන්න එපා. වැඩපත් කීපයක් ගෙනල්ලා දුන්නොත් අපි මෙයා කෑගස්සනවා. වැඩපත් ටිකක් කුරුල්ලගේ වටේට තිබ්බා. ටික වෙලාවක් යනකොට එයා අවදි වෙලා බැලුවා. බලනකොට තමන්ගේ අය වටේම ඉන්නවා. සඳහන් කරනවා කෑ ගහන්න පටන් ගත්ත කියලා. මුළු කලලෙත් මෙවර මක්ුණා කියලා සඳහන් කරනවා මේ හඬට. මේ හඬ අහගෙන ඉඳලා අසංගි මිත්‍ර කල්පනා කරනවා මේ තිරිසනාගේ හඬ මෙච්චර ලස්සන නම් බුදු පියාණන් වහන්සේගේ හඬ මොන තරම් මිහිරි වෙන්නේ නැද්ද? මේ කාරණාවට ශ්‍රද්ධාව ඇතිවලා තමයි අය සෝවාන් කියන මාර්ගය ලබන්නේ. එහෙමනම් තිරිසන්ව බණහව කියන එක මහා ලොකු පුදුමයක් නෙවෙයි. ගග්ගරා නදිය ළඟ දේශනාව කරනකොට ගඟෙන් ගොඩවෙච්ච මැඩියෙක් බණ අහනවා. එයා අහන්නේ බණ නෙමෙයි, එයාට මේ මිහිරි හඬ. නමුත් ගවය දැක්කගෙන ආපු ගොපල්ලෙකුත් ආව බණ අහන්නේ. පිරිස කෙරෙන්නේ එයා ඉන්නේ. නමුත් Tamange අතේ තියෙන කෙවිත අසකට කියලා කෙවිතට බර වෙලා එයා බණ ඇහුවේ. කෙවිත තිබුණේ අර මැඩියගේ අඟ උඩ. එයා ඒ කෙවිතට කඩ වෙලා මැරෙනවා. කොහෙද ඉපදෙන්නේ? අද හරි ප්‍රසිද්ධ දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය ලෝකයේ ඉන්න මන්දුක දිව්‍ය පුත්‍ර කියන නමින්මයි ඉපදෙන්නේ. සාම ප්‍රසිද්ධ විමානවත් වේහම මන්දුක දිව්‍ය රාජය ගැන සඳහන් කරනවා. මෙච්චරයි. එතකොට දුන්නකනේ බුදු පියාණන් වහන්සේ උපස්ථාන කරපු පාරිලෙලියස උන්වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගත්තා. උන්වහන්සේගේ දේශනාවට ශ්‍රද්ධාව ඇති කළා. ඒ නිසා අද දෙන්නෝ ඉන්නේ උන්වහන්සේට මීවදයක් ගෙනල්ලා දුන්න වඳුර අද ඉන්නේ දෙව්දව. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන දිහා බලාගෙන ඉඳපු බකමුනේ අදට ඉන්නේ දෙව්ලොව. ආශ්‍රම බුදු පියාණන් වහන්සේට නිවැරදිව පාර පෙන්නපු බලපතිය මරිලා ගිහිල්ලා ඉපදුනේ දෙව්ලොව. දෙව්ලොවේ ඉඳලා මනුලෝකයට ඇවිල්ලා ඉපදෙනවා. පස්සේ කාලේ අපි එතුම හඳුන්වනවා කුම්භඝෝෂක කියලා ජාතක කතාවක් කියනවා. මහ හඬින් පස්සේ බුදු පියාණන් වහන්සේ පින්ඩ පාත කරගෙන යන තැනට එන වෘතෝන්ත බුරල එළවෙනවා. තථාගතයන්ගේ පස්සේ බුදු පියාණන් වහන්සේ ආරක්ෂා කරන්න ඒ අඳුරන්නේ. ඒ නිසා එයාට මහ පුදුම හඬක් ලැබෙනවා. ඒ නිසා තමයි ഘോഷක කියලා නමකට දැනෙන්නේ. හරියට ශබ්ද වාහිනියක් දැන්ද වගේ යාගේ හඬ. එහෙනම් මේ ධර්මය අහලා ශබ්ද රසයෙන් නැත්නම් ධර්ම රසය ශබ්ද රසං ධර්ම රසය විඳලා ලබාගත්ත මෙලොව පරලොව සුගතිය සහ සත සම්පත් පිළිබඳව මේ විදිහට පැහැදිලි කරනවා. ධර්මයේ අර්ථ කතාවට අනුව මේක උදාහරණ ඕන තරම් ධර්මයේ පැහැදිලි කරනවා. ලෝකේ අහනවා නම් යමක් අහන්න තියෙන හොඳම දේ තථාගතයන් වහන්සේගේ ධර්මය. කෙනෙකුට අහන්න දෙනවා නම් අහන්න දෙන්න තියෙන හොඳම දේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්ම ශ්‍රවණය කරන කෙනාගේ රාගය නැති වෙනවා, ද්වේෂය නැති වෙනවා, මෝහය නැති වෙනවා, ඊර්ෂ්‍යාව නැති වෙනවා, වෛරය නැති වෙනවා, ජාතිය නැති කරනවා, ජරාව නැති කරනවා, මරණය නැති කරනවා, සතර පායෙන් නිදහස් කරනවා, දෙව්ලොවට පමුණවනවා,
නිවනට පමුණවනවා. ඒ ධර්මය අහපු නිසා. නමුත් අපි වඩා ප්‍රිය කරන්නේ ධර්මය අහනවට වඩා වෙන දේවල් අහන්නේ. අපේ ජීවිතේ අපි සමහරට වැඩියෙන් උදා ගන්නවා ගීතයක්. ධර්ම රසය. ධර්ම රතිය. මොකද උත්තරේ රතිය කියලා කියන්නේ? මෙතන ධර්ම රතිය කියලා සඳහන් කරන්නේ කැමැත්ත. ඒ කැමැත්ත මේ ලෝකයේ එක විවිධ දේවල් වලට කැමැති කන්දක් කරනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයට හරියටම කැමැත්තක් ඇති කරගත්තා නම් ඒ සංසාර බොහෝම නිදහස්. අපි අමුවට කැමැත්තක් දක්වනවා, සමියට කැමැත්තක් දක්වනවා, දරුවට, දරියට, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, වස්තු පිටි මේ ලෞකිකව රැස් කරගත්ත දේවල් පිළිබඳව අපිට තියෙන්නේ පුදුමාකාර කැමැත්ත. මෙන්න මේකටයි මෙතන රති කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ දිනදා ජීවිතේ අපි කැමති දේවල් රතිය කියන නමින් හඳුන්වනවා. නමුත් මේ රතිය අපට සුගතිය ගෙනල්ලා දෙනවද දුගතිය ගෙනල්ලා දෙනවද? මේ රතිය අපිට දුගතියට පාර කපනවා මිසක් කවදාවත් සුගතියට නම් පාර විවෘත කරන්නේ නැහැ. සමහර වෙලාවට මරණයටපත් වෙන වෙලාව දරුවෝ පිළිබඳව කල්පනා කර මරුණා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකටන් මේ පිළිබඳව කල්පනා කර මරිලා ගියොත් ඒ දේවල් අතහැර ගන්න බැරුව දුකෙන් මරිලා ගියොත් අපිට කොහේ උපදින්න සිද්ධ වෙයිද? මරණ වෙලාවට දුක හිතෙන බොහෝ දුරට නිරේක උපදින්න සිද්ධ වෙනවා. මරණ වෙලාවට ලෝභය ඇති වෙලා මරුණොත් ප්‍රේත ලෝකයක උපදින්න තියෙන ඉඩකඩ බොහොම වැඩි වෙනවා. මරණ වෙලාවට ද්වේෂය ඇති වෙලා මරුණොත් විශේෂ සහිත සතෙක් නායක පොළඟේ මාවිලේ රෝලුස්සෙක් මේ වගේ විශේෂ සහිත සතෙක් හෝ යක්ෂයෙක් කියලා උපදින්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එහෙමනම් මරණ මංචකය පාලනය කරන්න, මරණ මොහොත පාලනය කරන්න පුළුවන් ශක්තියක් ගෙනල්ලා දෙන්නේ ධර්ම රතිය ඇති කරගත්ත පුද්ගලයාට විතරයි. ධර්මයට කැමැත්ත ඇති කරගත්ත පුද්ගලයා ඒ තුළින් තමන්ගේ මනස දිනනවා. ඒ නිසා එයා ඕනම දෙයක් ඉවසනවා. එයාට ඉවසන්න පුළුවන් ඕනම දෙයක්. මරණ වේදනාව ඉතාම දරුණුයි. මේ ලෝකේ තියෙන දරුණුම වේදනාවට කියන්නේ මරණ වේදනාව කියලා. ඊට වඩා දරුණු වේදනාවක් ජීවිතේ කාටවත් කවදාවත්ම දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ වෙලක විතරයි. ඒ වේදනාව ඉවසන්න ඕනේ කේන්ති ගන්න නැතුව. එතෙන්ට අපි කොහොම වෙලා ඉන්නවද කියලා හිතන්න ඕනේ. මොකද ඔබට මට අපි හැමෝටම මේ වේදනාව දැනෙනවා. සාමාන්‍ය සම්ප්‍රතිශ්‍යාවක් හදුනත් අපිට කේන්ති යනවා. කතා කරන්න බැරුව ඉන්නකොට, ශාස්ත්‍ර පාලනය කරගන්න බැරුව ඉන්නකොට, නාගන්න පිරිසිදු වෙන්න බැරුව ඉන්නකොට අපිට කේන්ති යනවා. කඩට උණ හදුනහම අපිට කේන්ති යනවා. බඩේ කැක්කම හදුනහම අපිට කේන්ති යනවා. ඒ වගේ පුංචි දෙයකට අපිට පාලනය වෙන්න බැරි නම් මරණ වේදනාව කියන මුළු සර්වාංගයම මෙහෙමයි කියලා කියන්න බැරි අති දරුණු වේදනාවක දිල්වන මොහොතට අපිට කේන්ති නොයන්න නම් අපි ගාව මොන තරම් පාලනයක් කරලා තියෙන්නේ නැද්ද? ඉතින් අපි කතා කරන අර ධර්මයේ හැර වෙන දේවල් අහලා ඒ පාලනය කරගන්න පුළුවන්කමක් තියෙයිද කියන ප්‍රශ්නට අපි උත්තරයක් හොයන්න ඕනේ. අවසාන කාරණාව හැටියට පැහැදිලි කරන්නේ සංහක්කයෝ සබ්බ දුක්ඛං විනාශය. සංහාව නැති කරපු කෙනා සියලුම දුක් වලින් නිදහස් වෙනවා. සංහාව සංසාර දිගින් දිගට අපි බැඳගෙන අරගෙන යන ධර්මතාවය. සංහාවක් තියෙන නිසා අපි ආයෙ උපදින්නේ කැමැත්තක් තියෙනවා. අපි තැනකට යනවා නම් නැවත යන්නේ එතෙන්ට යන්න කැමැත්තක් තියෙන හින්දා. භවයෙන් භවයට අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ
මේ සංස්කාරික කැමැත්ත. යම් කෙනෙකුට ඒක අතාරින්න පුළුවන් නම් ඒක අතාරින්න සෑහෙන දිනුවක් අවශ්‍යයි. මෙහෙම පුළුවන් නම් අපිට එහෙම බැරි වෙයි. නමුත් යම් උත්සාහයක් කරන්න ඕනේ. කන්ද පුරික සඳහන් කරන තැන සර්පය පිළිබඳව සඳහන් කරන්නේ කන්ද පුරික. පුරිකතු එහෙම තියෙනවා අපේ අය දන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කරන සර්ප රාජ කුල විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ උග්‍ර විස සමහර අය ඇඟේ ගෑවුනොත් ඇති කෂ්ට කරන්න ඕනේ නැහැ. උපසේන මහරහතන් වහන්සේ ගල් ගුහාවක භාවනා කරනවා. සරියුත් මහරහතන් වහන්සේගේ මල්ලි ගල උඩ සෙල්ලම් කර කර ඉන්නවා. ඉතාම විෂ සහිත සර්පය දෙන්නේ. සර්ප සැකයි. එක්කෙනෙක් ලෙස්සන ඇවිල්ලා රහතන් වහන්සේ උඩපත්තට වැටෙනවා. රහතන් වහන්සේ සමාධිය මාවර්ජනය කළ බලන උන්වහන්සේ දැකිනවා ඉතාම දරුණු සර්පයෙක් උඩපත්තට වැටුණා. දෂ්ට කරන්න ඕනේ. එයා දෂ්ට කරන්නේ නැහැ. මෙයා එගේ ගෑවුනේ පුපුරනවා. අත්මහස බලනවා මේ සතා ඇඟේ ගෑවෙනවා රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වීම දෙකම එක වෙලාව වෙනවා. නමුත් ධ්‍යාන බලයෙන් උන්වහන්සේ මරණය ටිකක් නවත්තනවා. හේතුව උන්වහන්සේ ලෙන ඇතුලේ පිරිනිවන් පෑව නම් අනිත් සියලුම විශ්වුන් වහන්සේලාගේ ශරීර සහ ලෙන අපිරිසුදු වෙනවා. මේ සර්පය ඇඟේ ගෑවෙනම හරියට අපි 10 මිටක් ඉතා කදින් මිටමලයක් වල අතෑරිය. ඒ 10 මිට විසිරෙනවා අපහු. හරියට ශරීරයේ ඇතුළට බෝම්බයක් දාලා පිටිරෙව්වොත් අපි මොනතරම් කුඩු වෙලා විසිරෙයිද මේ සර්පයාගේ විෂයට ඒ තරම් කුඩු වෙනවා කියලා සඳහන් කරන පුපුරනවා ඒ තරම්. ඒ නිසා රහතන් වහන්සේ කතා කරලා තියෙන ආයුෂ්මතුනේ වහාම ඇඳක් උඩ කියලා මම එළියට ගෙනියන්නේ. එළියට ගෙනහිල්ලා පියාපු ගමන් උන්වහන්සේ හරියට පොල් මිටක් විසිරනවා වගේ පුපුරලා ගියා කියලා සඳහන් කරනවා. ඇඳ සකස් කරනකන් සරියුත් මහරහතන් වහන්සේ ගිහිල්ලා අහනවා උපසේන මල්ලිගෙන් අහන්නේ තව ටිකකින් පුපුරලා තමයි ජීවිතය ඉවර වෙන්නේ. ඒ වුණාට ඔබේ ශරීරයේ කිසිම ඉන්ද්‍රියකින් දියසනක බවක් නම් පේන්නේ නැහැ කියලා. උන්වහන්සේ උත්තරයක් දෙනවා ස්වාමීනි දිය වෙන්න මම කියලා කෙනෙක් නැහැ. ඇස් දෙකෙන් බය පේන්න නම් මට ඇස් තියෙන්න ඕනේ. ස්වාමීනි මගේ කියලා ඇහක් මට නැහැ. ස්වාමීනි මගේ කියලා කයක් මට නැහැ. මගේ කියලා ශරීරය ස්වාමීනි මට නැත්තම් මං කොහෙන් බය ගන්නද ස්වාමීනි? අන්න එහෙමත් හරීමක් කරන්න පුළුවන් රහත් වහන්සේ නමකට. නමුත් මොළව අතහැරලා යනකොට කිසිම දෙයකට බැඳෙන්නේ නැතුව අතහරින්න පුළුවන්කම තිබුණොත් අන්න ඒකයි මේ සංහාව අතහැරීම. සංහත්තෝ සබ්බ දුක්ඛං විනාති ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන සියලුම දුක්ඛංගරාවන්ගෙන් නිදහස් වෙනවා සංහාව නැති කරපු දවසට. ධර්ම දේශනාවල තියෙන කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. මේ තථාගතයන් වහන්සේගෙන් දෙවිවරු මේ ප්‍රශ්න 4 අහලා භාග්‍යවතුන් වහන්සේ උත්තර දීලා විසඳුවාට පස්සේ සක්බෝධි බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමීනි ධර්ම දානයේ ඒ තරම් ශ්‍රේෂ්ඨ භාග්‍යවතුන් වහන්සේ අනේ ස්වාමීනි දෙවිවරු ඉන්න අපට ඒ භාග්‍ය කොහෙන්ද ස්වාමීනි? ස්වාමීනි ඒ නිසා මුන් පස්සේ යම් 4 පද ගාථාවක් වත් තැනක දේශනා කරනවා නම් ඒ දේශනාව ඉවර වෙලා දෙවියන්ට පින් දෙන්න ස්වාමීනි කියලා ඉල්ලුවා. ඒ පින අපට දෙන්න ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා මතක් කරනවා මහණ ඊයේ ජේතවනාරාමයේ බබුලයාගෙන සක්දෙවිඳු විශාල දිව්‍ය පිරිසක් එක්කවිලා මෙන්න මේ වාගේ ප්‍රශ්න 4ක් ඉදිරිපත් කළා. තථාගතයන් වහන්සේගෙන් උත්තර ලබා ගත්තා. ඒ ටිකට උත්තර දුන්නට පස්සේ සක්දෙවිඳු විශාල කාරුණික ආයාචනාවක් කළා. ස්වාමීනි ධර්මෝ දේශනා කළා අපට පින් දෙන්න කියලා. ශ්‍රාවකයනි ඔබ යම් තැනක ධර්ම සාකච්ඡාවක් කරනවා නම් ඔබ යම් තැනක ධර්ම දේශනාවක් කරනවා නම් ඔබ යම් තැනක ධර්මයේ නාමයෙන් වචන මාත්‍රයක් කතා කරනවා නම් ඒ සියල්ල ඉවර වෙලාවට
දෙවියන්ට පින් දෙන්න අමතක කරන්න එපා සත් දෙවියන්ගේ ඉල්ලීම කියලා බුදු පියාණන් වහන්සේ ඒක දේශනා කරන ඒ නිසා එදා ඉඳලා අද වෙනකන් අපි මේ වාගේ පින්කමක් ඉවර වෙනකොට දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. එහෙමනම් ඒ තරම් ශ්‍රේෂ්ඨ පින්කමක් අපි අද සිදු කරගත්තා කියලා මේ ඇයිට සතුටටපත් වෙන්නට පුළුවන්. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච ඊතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ